එම්බගේ පැටියා මොන වගේද බලන්න. ඊළඟට බලන්න සමනලයාගේ පැටියා මොන වගේද බලන්න. මේ ජීවිතේ පළවෙනි වතාවට මේ උගන්නන ගමන් පාර යන ගමන් උගන්නන්නේ මේ ජීවිතේ පළවෙනි වතාවට. එකක් මරුනේ. ඔන්න ඔය විදිහට ජීවන චක්‍රයේ අවදි තුනක් තියෙනවා. දැන් මම කැරපොත්තගේ බිත්තර තියෙනවා. බිත්තර වලින් කැරපොත්තු සිසුව එනවා. චූඩි කැරපොත්තෝ. එයා ලොකු සමහරවිට ගහින් ගහට කියලා මල් පැණි බොන්නේ. එතකොට එයාගේ පොඩි පැටියා ඒ විදිහටම එක ගහකට රකින්නවා මලක චුට්ටක් පැණි බොනවා. තියෙන අමාරුම පාඩක තමයි සංනිවේදනා ආකෘති මාධ්‍ය සංස්කෘතිය මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය වගේ පාඩම්. ඉතින් ඔන්ලයින් ඉගෙන ගන්න කී දෙනෙක් ඇවිත් ඉන්නවද පන්තියට? ඒසියෙන් ඉගෙන ගන්න ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක උදේ 5ට මගේ මීඩියා පාඩම් සම්බන්ධ 8 දෙනෙක් ඉන්නවා. 10ක් ඉන්නවා. 10ක් කියන්නේ මගේ ලැප්ටොප් එකයි මගේ ෆෝන් එකයි දෙක අයින් වුණා මට. මම ඉතින් මේ ඇවිත් ඉන්නවා මේ අම්මට බේත් ගන්න. තාම ආවේ නැහැ. ආනයිනික අමුත්‍රාපේදා නවීන තාක්ෂණයෙන් මුකදවන බොක්ස් GIQ C පලින් කෝපින් ෂීට් සහ SLS සහ ISO තත්ත්වසහතිකේ කවුද ඉන්නේ? පේන්නෙත් නැහැ කවුරුවත්. SPK ස්කීම් සාඩම්බර දේශීය නිෂ්පාදනයක් SPK ප්‍රමිතිය පිටතම චලන ඉන්න. සෙහානි. තරින්දු ඉන්න. දීමාලි ඉන්න. දිනිති ඉන්න. නදිනි විශාලා දිහිනි උසාරා ඉන්න. පේන්නේ නැහැ. මිම්ටික දාසයක් ඉන්නවානේ. ඔහොමිම තාචුට්ටෙන් ගෙදරට යනවා. තාචුට්ටෙන් ගෙදරට ගිහලා පන්ති පටන් ගන්නවා. මම නතර කරලා තියෙන හැටියට දොර අරින්න බිදියන්නේ එහා පැත්තේ කාර් එකේ දොර වදිනවා. මෙහෙම තමයි ඉන්න වෙන්නේ.
අද අලුත් පාඩමනේ පටන් ගන්නවා කිව්වේ මට ඇහෙන්නෙත් නෑ ඔයාලා කතා කරනවද? ඔව් සර්. ටියුට් එක ගත්තද කට්ටිය? ගත්තා. ඔව් සර් ගත්තා. පාඩම තියෙන්නේ ජීවීන්ගේ ජීවන චක්‍ර කියන එක නේද? ඔව් සර්. ඔව් සර්. නේ ඔයාලා මෙහෙම කරන්නකෝ. ඔය ටියුට් එක ගන්නකෝ අතට. කී දෙනෙක් ඉන්නවද දැන්? ආ 30 ගානක් ඉන්නවා. ඔය ටියුට් එකේ ඇති රූප විතරක් තියෙන පිටු 3ක්. 3ක්ද 4ක්ද? තියෙනවා සර්. ආ බලන්නකෝ ඔය රූප විතරක් තියෙන පිටු වල මේ තියෙන එක එක සත්තුන්ගේ ජීවන චක්‍ර. ඔව් සර් තියෙනවා. තියෙනවා සර්. පොඩ්ඩක් ඉන්න කාර් එක ගන්න එන එක වාහනයක් යනවා. කැඩි කැඩි නේ ඇහෙන්නේ. ඔව් අනේ කැඩි කැඩි ඇහෙනවා නැත්නම් මම මේ පාරේ යන ගමන්නේ මම අම්මට බේත් ගන්න ආවා. මට බෙහෙත් ගන්න ආවා. තාම ආවේ නෑ අම්මා බෙහෙත් අරන්. මම මේ බලන් ඉන්න එනකම්. හා සර්. ඔයාලා ඔය ටියුට් එකේ ඇති ඔය තියෙන්නේ රූප වර්ගයක් වෙන වෙනම තියෙනවා. ඒවයි ජීවන චක්‍ර තියෙන්නේ. අනේ තව එක්කෙනෙක් එනවනේ. තව කාර් එකක් යනවා. මට ඉතින් තියෙන කාර් ඔක්කොම යනවා වගේ මට මේ ඉන්න විදියක් නැහැ. ඔය ජීවන චක්‍ර ටික බලන්නකො ජීවන චක්‍ර වර්ග තියෙනවා ඔයාලට 3ක් ඔතන. පළවෙනි එකේ මොන මොන සත්තුද ඉන්නේ කියන්නකො පොඩ්ඩක්. බාලු පැටව. බලු පැටවෝ ඉන්නවද? බලු පැටවෝ. මාළු. මාළු. මීයෝ. අස්සයෝ. අශ්වය. ළමයි. තමයි මනුස්සයත් ඇති නේද? කුරුල්ලෝ. බලන්න මෙහෙම දැන් මී පැටියා කියන සතා බලන්නකො. චූටි මී පැටියයි ලොකු මීයයි අතර වෙනසක් නෑ නේද? චූටි මීයයි ලොකු මීයයි අතර තියෙන එකම වෙනස චූටි මීයා චූටි ලොකු මීයා ගොඩක් ලොකුයි. එහෙම නේද? ඔව් සර්. ඔව් සර්. චූටි මීයා ගොඩක් චූටි ලොකු මීයා ගොඩක් ලොකුයි. එයාගේ අතපය ඔක්කොම එක අර ලොකු මීයා වගේමයි. නේද? ඇදිච්ච ලොකු මීයයි චූටි මීයා අතර ලොකු වෙනසක් නැහැ. නේ? ඔව් සර්. මේ තරම් ආවම. හරිද? හරිද? ආරයන් මේ හරි එතකොට ඔය මී පැටියගේ චූටි කාලෙයි මී පැටියගේ ලොකු කාලේ අතර ඇඟේ ශරීරයේ වෙනස විතරයි බලන්න තියෙන්නේ නේද බලන්නකො. ලොකු මීයා ගොඩක් ලොකුයි චූටි මීයා ගොඩක් චූටි. එයාලගේ මේ ශරීරයේ ප්‍රමාණය වෙනස විතරයි තියෙන්නේ. ඒ ඇරෙන්න ලොකු වෙනසක් නැහැ.
බලු පැටියා බලන්නකෝ. ලොකු අර මහ තාඩි බල්ලයි ඊළඟට අර චූටි බලු පැටියයි බලන්න මේ ඔක්කොම ගත්තොත් ලොකු බල්ලට වගේ කන් දෙකක් තියෙනවා. නාහේ කටේ විදිහටම තියෙනවා. ඊළඟට එයාලට වගේම චූටි වාලිගෙත් තියෙනවා. කකුල් හතරක් තියෙනවා. වෙනසක් ඇත්තෙම නැහැ. අශ්වයා බලන්න කොතන අශ්වයෙකුත් ඇති. අශ්වයාගෙත් එහෙමයි. අස්ස පැටියයි මහා ලොකු අශ්වයයි ඔක්කොම එක වගේ. හැඩේ වෙනසක් නැහැ. හරිද? හැඩේ වෙනසක් නැහැ. ප්‍රමාණයේ විතරයි වෙනසක් තියෙන්නේ. මනුස්සයා බලන්න මිනිසත් එහෙමනේ. පොඩි බබෙක් ඉපදෙනකොට එයාලගේ අපේ වගේම අතපය තියෙනවා. අත් දෙකේ ඇඟිලි පහ තියෙනවා. කකුල් දෙකෙත් එක කකුලක ඇඟිලි පහ තියෙනවා. නියපොතුත් එහෙමම තියෙනවා. ඔළුව තියෙනවා ඔක්කොම එහෙමමයි. ඒ වුණාට පොඩ්ඩක් බලන්නකෝ ඕකේ ඇති ඊළඟ රූප ටික බලන්නකෝ. ගෙම්බගේ පැටියා මොන වගේද බලන්න. ඊළඟට බලන්න සමනලයාගේ පැටියා මොන වගේද බලන්නකෝ. එයාලගේ වෙනසක් තියෙනව නේද? තියෙනවා. එයාලගේ වෙනසක් තියෙනවා. ආයි ඔයාලගේ බලන්න සමනලයා නම් චූටි පිටරයක් දාන්න. ඊට පස්සේ චූටි දලඹුවෙක් ඉන්නේ නේද? එයා ඊට පස්සේ කොළ කාලා ඊට පස්සේ ටික ලොකු වෙනවා. ලොකු දලඹුවෙක් හැදෙනවා. හරි? ඊට පස්සේ එයා ටික ඉඳලා කෝෂයක් හදාගන්න. එහෙමනේ තියෙනවා. ඔයාලා දැකලා තියෙනවා සමනල කෝෂවල ඉන්නවා. දැකලා තියෙනවා සර්. දැකලා තියෙනවනේ. එයාලා සමනල කෝෂයේ ඉඳලා ඊට පස්සේ මොකද කරන්නේ එයාලා? ටික කාලයක් කෝෂයේ ඉඳලා ඔන්න එළියට එනකොට සමනලයා. බලන්නකෝ මේ සමනල් පැටියෙක් දැක්කම හිතන්න බෑ මේක සමනලෙක් කියලා නේ. දැන් වැඩි ඕනේ ගෙම්බාන්ගේ පැටව බලන්නකෝ. ගෙමි පැටව දැකලා තියෙනවද ඔයාලා? දැකලා තියෙනවා සර්. නිකන් හිතෙන පොඩි කාලේ චූටි මාළු නේද? පොඩි කාලේ නිකන් හිතන්නේ ගෙමි පැටව චූටි මාළු පැටව වගේ නේ. ඔව් සර්. චූටි නේද? චූටි මාළු පැටව ටිකක් කියලා තමයි හිතෙන්නේ ගෙමි පැටිය දැක්කම. හැබැයි පස්සේ ටික මේ ගෙම්බි පැටිය අන්තිමට මොකද වෙන්නේ? අපි කියන්නේ ඉස්කෙඩියා කියලානේ. ඔළුව ලොකු වෙනවා. ලොකු ඔලු ගෙඩියක් එක්ක පොඩි වලිගයක් තියෙනවා. තවත් කාලයක් යනකොට මෙයාගේ පිටිපස්සෙන් පොඩි කකුල් දෙකක් එනවා. තවත් කාලයක් යනකොට අත් දෙකකුත් එනවා. ඔහොම ඉඳලා ටික කාලයක් ගියාම අර වලිගය වගේ එක නැති වෙලා මෙයා එනවා ගොඩ බිමට. එතකොට ටවුන් එක මැදින් යන්නේ පොඩක් කොහොම ඉන්න. මේ ජීවිතේ පළවෙනි වතාවට මේ උගන්නන ගමන් මේ පාර යන ගමන් උගන්නන්නේ මේ ජීවිතේ පළවෙනි වතාවට. එකක් මරුනේ. ඔන්න ඔය විදිහට බලන්නකො දැන් මිනිසාගේ ජීවන චක්‍රය ගත්තොත් ඒ පොඩි බබා ඉඳන් එයාල් වැඩිහිටියෙක් වෙනකම් එයාගේ ඇඟේ හැඩේ ඔක්කොම එක වගේ. හැබැයි ගෙම්බගේ හැබැයි ඊළඟට සමනලයාගේ ඊළඟට බලන්න මදුරුවාගේ මම දැන් ගෙදර ආපු ගමන් ඔයාලට පෙන්නන්න යාට වීඩියෝ තියෙනවා. තා චුට්ට දුර ඇතිනේ ගෙදරට. ආපු ගමන් පෙන්නන්න. බලන්න එයාලගේ එක අවදිවල ඇඟේ ස්වභාවය වෙනස් වෙනවා. ඇඟේ හැඩේ වෙනස් වෙනවා. දැන් ඉස්කෙඩියා පොඩි කාලේ කියන්නේ ගෙම්බගේ පොඩි කාලේ එක විදිහක්. ඊළඟට ලොකු වුණාම තව විදිහක්. සමනලයත් එහෙමයි. චූටි කාලේ එක විදිහක්. ඊළඟට තව ටිකක් ලොකු වෙනකොට තව විදිහක් වෙනස් වෙනවා. ඒ කියන්නේ එයාලගේ රූපේ වෙනස් වෙන්නේ. එයාලගේ ජීවිතයේ එක අවධිවල එයාලගේ රූපේ වෙනස් වෙනවා. හරිද? රූපේ වෙනස් වෙන නිසා අපි ඕකට කියනවා විශේෂ නමක්. රූපේ වෙනස් වෙන නිසා අපි කියනවා විශේෂ නමක්. හරිද? රූපේ වෙනස් වෙන නිසා අපි ඕකට කියන්නේ රූපාන්තරණය කියලා. ඔන්න මොකද්ද කියන්නේ? රූපාන්තරණය. රූපේ වෙනස් වෙන නිසා
අපි ඔකට කියනවා රූපාන්තරණය කියලා. එතකොට බලන්නකො රූපාන්තරණයක් තියෙන සත්තු කවුද කියලා ඔතන. ඔය තියෙන ඔය රූප තියෙන පිටු තුنين හොයාගන්නකො රූපාන්තරණයක් තියෙන සත්තු කවුද කියලා. සමහර සත්තුන්ට රූපාන්තරණයක් නැහැ. දැන් අපිට රූපාන්තරණයක් තියෙනවද? නෑ සර්. නෑනේ. අපි නිකන් බිත්තරයකින් ඇවිල්ලා පොඩි කාලේ පණුවෙක් වගේ ඉඳලා පස්සේ ටික අතපය ඇවිල්ලා එහෙම හැදිච්ච කට්ටිය නෙමෙයි නේද? ඒ වුණාට අනිත් සත්තු එහෙම වෙනවා දැන්. දැන් බලන්න කුරුල්ලන්ට එහෙම එකක් තියනවාද? කුරුල්ල බිත්තරෙන් තමයි එන්නේ. හැබැයි බිත්තරෙන් එළියට එනකොට කුරුළු පැටියා සම්පූර්ණයෙන් අර ලොකු කුරුල්ල වගේම තමයි. හැඩ ඔක්කොම එකයි. ප්‍රමාණය විතරයි වෙනස නේද? ඔව් සර්. ඔව් සර්. හරි. ඔන්න දැන් අන්න ඒ විදිහට මේ රූපේ වෙනස් වෙන්නේ නැත්නම් අපි කියනවා රූපාන්තරණයක් නැහැ කියලා. හරි? රූපේ වෙනස් වෙනවා නම් ජීවන චක්‍රයේ එක එක අවධිවලදී රූපේ වෙනස් වෙනවා නම් අපි කියනවා රූපාන්තරණයක් තියෙනවා කියලා. right. දැන් ඔන්න ආවගේ දෙට්ටත් ආවා. දැන් ඔයාලා බලන්න ඔය ජීවන චක්‍රවල රූපාන්තරණයක් තියෙන සත්තුයි රූපාන්තරණයක් නැති සත්තුයි ගැන පොඩ්ඩක් බලන්න. මම දැන් ඩිස්කනෙක්ට් කරලා මම යනවා පන්ති කාමරේට. ඇවිල්ලා ඉතුරු ටික කියලා දෙන්න. හරිද? හා සර්. right එහෙනම් වැඩේ පටන් ගමු. ආයිබෝන් කිව්වේ නෑ නේද? එහෙනම් ඔක්කොටම ආයිබෝන්. ආයිබෝන් සර්. අපි අද ගාන 13 පාඩම නේද ඔය? ඔව් සර්. ඔව් සර්. එතකොට 13 පාඩම කරන්නේ 13ද? නෑ. 12. 10 වෙනි පාඩම. 12 නේද? 12. හොඳයි. දැන් අපි 12 වෙනි පාඩමේ මුල් කොටසක් මම ඔයාලට මගේ එන ගමන් කියලා දුන්නා. හරිද? විනාඩියක් හරි අපෙන් දාන්නේ හොඳ නැහැනේ. මම ඒකයි මගේ එන ගමන් ඔන්න. පාර දිගේ උගන්වපු පළවෙනි දවස් අදා අමතක වෙන්නේ නැති මට 2021 10 මාසේ 13. රෙකෝඩ් කරලාම තියාගන්න ඕක. ඉතින් මේ දසුන් අද තනියමද ඉන්නේ? කවුරුත් නැද්ද? යාළුවෝ? යාළුවෝ සර් ගෙදර ඉඳන් කරනවලු. හොඳයි. ජීවින්ගේ ජීවන චක්‍ර. ජීවින්ගේ ජීවන චක්‍රය කියන්නේ කිසියම් ජීවියෙක් ඉපදිච්ච දවසේ ඉඳන් හරිද? උපතේ සිට සාමාන්‍යයෙන් කියන්නේ මේක මේ මරණය දක්වා කියලා. ඒක වැරදි. මරණය දක්වා නෙමෙයි. කිසියම් ජීවියෙක් උපතේ සිට තම වර්ගය බෝ කරන අවස්ථාව දක්වා. කිසියම් ජීවියෙක් උපතේ සිට නව පරම්පරාව බිහි කරන අවස්ථාව දක්වා එයා ජීවිත කාලයේ ගෙවා යන අවධි ටික එක පිළිවෙලට පෙළ ගැස්සුවා. අන්න ඒකට අපි කියනවා හරි. ඒකට අපි කියනවා ජීවන චක්‍රය කියලා. සාමාන්‍යයෙන් ඔයාලට ජීවන චක්‍රය යන කුමක්ද කියලා හවුස් ඔයාලා ලියන්න ඕනේ. ජීවයක උපතේ සිට තම ජීවිත කාලය තුළ පසු කරන විවිධ අවධි හෝ අවස්ථා ජීවන චක්‍රය ලෙස හඳුන්වයි කියලා තමයි කියන්නේ. ඒකට සත්තුන්ට විතරක් නෙමෙයි මේ ජීවන චක්‍ර කියන කතාව තියෙන්නේ. සත්තුන්ට විතරක් නෙමෙයි. ශාක වලටත් තියෙනවා. මේ බලන්න ශාක. අපි හිතමු මේ බීජ වලින් පැල හැදෙන ශාක. හරි? බීජ වලින් නව ශාකයක් දී කරන එකක් තිය හිතමු. දැන් අඹ වගේ ගමුකෝ. ඉස්සරහින් නම් බීජය. බීජයෙන් හැදෙනවා බීජය පැලෙනවා නේ කුඩා පැලයක් හැදෙනවා. කුඩා පැලේ මොකද වෙන්නේ? විශාල ශාකයක් බවට පත් වෙනවා.
විශාල ගසක්. විශාල ගසෙන් මොකද වෙන්නේ? පළ හැදෙනවා. නේ? ඵලයක් හැදෙනවා. මේ ඵලයෙන් නැවත බීජ හැදෙනවා. බලන්න. බීජයක් හැදෙනවා, බීජයෙන් කුඩා පැලයක් හැදෙනවා, කුඩා පැලේ විශාල පැලයක් බවට පත් වෙනවා. පස්සේ එකෙන් ඵල හැදෙනවා, ඵල වලින් නැවත බීජ හැදෙනවා. නේද? නැවත බීජ හැදෙනවා. එතකොට ඒ වගේම තමයි. හරිද? ඒ වගේ අපිට මේක ඔන රූප වලින් අදලා පෙන්වන්න පුළුවන් නේ. රූපයක් අදලා පෙන්වන්න පුළුවන්. හරිද? දැන් අපි ගමු V ශාකේ. V ශාකේ ගමු V. ගොයම් ශාකේ ගමු. ගොයම් ශාකේ ගත්තොත් එහෙම. හරි? ගොයම් ශාකේ ගත්තොත් එහෙම එයාගේ ඉස්සෙල්ලම හැදෙන්නේ මොකද්ද? ගොයම් ශාකේ හැදෙන්න මුලින් වෙන්නේ V බීජය. ඔව් V බීජයෙන් එනවා කුඩා පැලයක්. නේද? කුඩා ගොයම් පැලයක්. ගොයම් පැලයෙන් එනවා මොකද්ද? ගොයම් ශාකය. නේද? අපිට කොස් බීජයෙන් කොහොමද හැදෙන්නේ කියන්නකෝ ශාකය. කොස් බීජය කොස් පැලය ඊළඟට කොස් පැලය කොස් නේද? පොල් බීජයෙන් පොල් බීජය කුඩා පොල් පැලය පොල් ශාකය පොල් පැලයෙන් පොල් ශාකයක් හැදෙනවානේ. ඔක තමයි දිගට යන්නේ. හරිද? ඔක තමයි දිගට එහෙනම් මේ ශාක වලට විතරක් නෙමෙයි සත්තුන්ටත් ජීවන චක්‍රයක් කියලා එකක් තියෙනවා නේද? හරි. ඔයාලගේ ටියුට් එකේ මුල් පිටුවේ මොනවා හරි පුරව ගන්න දේවල් ටිකක් තියෙනවද? ඔව් සර් තියෙනවා. හරි. ඔය පළවෙනි රූපේ තියෙන්නේ බල්ලාගේ ජීවන චක්‍රය. ඔය දින බල්ලාගේ ජීවන චක්‍රය බලන්න බැල්ලියෙකුට පැටව හම්බුනාට පස්සේ අර මම කිව්වා වගේ පොඩි කාලේ පැටවුන්ගේ ස්වභාවය සහ වැඩිණු බල්ලාගේ ස්වභාවය අතර තියෙන එකම වෙනස තමයි ප්‍රමාණයෙන් ශරීරයේ ප්‍රමාණයෙන් විශාල වීම සහ පරිණත වීම. මාළුවක බලන්න චූටි මාළු පැටියා ඊට පස්සේ ලොකු මාළුවා. වෙනසකට තියෙන්නේ ශරීරයේ ප්‍රමාණයෙන් විශාල වීම සහ පරිණත වීම කියන එක විතරයි. නේද? දැන් බලන්නකෝ මිනිසා බලන්නකෝ. මිනිසාගෙත් එහෙමයි. චූටි ළමයි කම්මුණාට පස්සේ එයාගේ ශරීරයේ තියෙන ලක්ෂණ සහ හරි ඊළඟට වැඩිහිටි කෙනෙකුගේ ශරීර ලක්ෂණ ගත්තම ඔක්කොම එකයි. ලක්ෂණ ඔක්කොම එකයි. වෙනසකට තියෙන්නේ ප්‍රමාණින් විශාල වීම සහ පරිණත වීම වැඩි වීම කියන එක විතරයි. එතකොට ගන්න අනිත් පැත්තේ ගේම්බා. ඊළඟට ඉන්නවා බස්කෝරා. ඊළඟට කැරපොත්තා ඉන්නවා. ඊළඟට වේයා. බලන්න වේයාගේ බලන්නකො වේයාගේ විශේෂයක් තියෙනවා මේ. වේයාගේ බිත්තර වලින් හැදෙන එක එක જાතිය කට්ටියනේ. මේ වැඩකාර මේ වේයෝ ඊළඟට සෙබළු කියලා වෙනම බලන්න කියනවා. මේ වර්කර්ස්ලා වෙනම ඉන්නවා. ඊළඟට සෝල්ජර් කියලා වෙනම ඉන්නවා නේද? ඊළඟ කෑම හොයන කට්ටිය වෙනම ඉන්නවා. ඊළඟ මෙරු කියලා පිට වෙලා යන්නේ. ඒකක් තමයි පස්සේ කාලෙකදී මේ බිත්තර දාන්නේ. එක එක જાති කට්ටිය හැදෙනවානේ. බලන්න ඒකෙන් රැජින බිල දිග පණුවෙක් වගේ වේයෙක් ඉන්නවා. චූටි ඔළුවක්. ඊළඟ බලන්නකෝ වන්දා. අනිත් පැත්තේ පිටුව ගන්නකො. සමනලයා. බලන්න සමනලයේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවධි කීයක් තියෙනවද? සමනලයාගේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවධි කීයක් තියෙනවද?
හතරක් තියෙන්න තියෙනවා නේද? හතරයි. ඔව් ඉස්සෙල්ලාම තියෙන්නේ බිත්තර. ඒක ගමු අපි. සමනලයාගේ ජීවන චක්‍රය ගත්තොත් ඉස්සෙල්ලාම තියෙන්නේ බිත්තර. බිත්තර වලින් හැදෙන සතාට අපි කියනවා කීටයා කියලා. ඔය හැදෙන්නේ සමනල් කීටයා. කෝෂය තුල ඉන්න කෙනාට කියන්නේ පිලවා. කවුද? පිලව. ඔව් රිලව නෙමෙයි පිලවා. හරි? ඊළඟට පිලවගෙන් තමයි හැදෙන්නේ සුහුඹුල් සතා. ඔන්න එයාට කියන්නේ සුහුඹුලා කියලා. මම බලන්න ගියාට කියන්නේ සත්තුන්ගේ වැඩිුණු සත්වයාට ඒ කියන්නේ තව පරම්පරාවක් බිහි කරන්න පුළුවන් තත්ත්වයට වැඩිච්ච සත්වයා ඉන්නවනේ. ආන්ගේ සත්වයාට කියන නම තමයි සුහුඹුලා. සුහුඹුල් සත්වයා. සුහුඹුලා. එතකොට මුලින්ම තියෙන්නේ බිත්තර. බිත්තර වලින් හැදෙනවා කීට. කීටයෙන් හැදෙනවා පිලවා. පිලවගෙන් තමයි සුහුඹුලා. සුහුඹුලාගෙන් බිත්තර නැවත එනවා. දැක්කද? මෙන්න මේ වගේ කට්ටියගේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවධි 4ක් තියෙනවා. බලන්න මදුරුවාගේ ප්‍රධාන අවධි 4ක් තියෙනවානේ. මදුරු බිත්තර, මදුරු කීටයා, මදුරු පිලවා, ඊට පස්සේ සුහුඹුල් මදුරුවා. ඊළඟ බලන්නකෝ කුරුමිනියා. කුරුමිනියාගෙත් එහෙමයි. බිත්තර තියෙනවා, කීට තියෙනවා, පිලා තියෙනවා, ඊට පස්සේ කුරුමිනියා. කූඹියා බලන්නකෝ. කූඹියාගෙත් එහෙමයි. කූඹියා එයාගෙත් එහෙමයි. බිත්තර තියෙනවා, ඊට පස්සේ කීට අවදියේ ඉන්නවා, ඊට පස්සේ පිලා අවදියේ ඉන්නවා, ඊට පස්සේ සුහුඹුලා එනවා. ඊළඟට ඔය බලන්න තවර කුරුමිනි වර්ග ඔක්කොම තියෙනවා. බලන්න ගෙමැස්ස බලන්නකෝ. ගෙමැස්සගේ ජීවන චක්‍රයේ අවධි කීයක් තියෙනවද? 6ක් තියෙනවද? හරි ඉස්සෙල්ලාම බිත්තර කියන එක තියෙනවා. බිත්තර කියන එකෙන් පස්සේ 1 2 3 කියලා තියෙනව නේද? 1 2 3 කියලා තුනක් එකට තියෙනව නේද? 3ක්. ඔය 3 බලන්නකෝ. ඔය තුනේම තියෙන එකම රූපේ ටික ටික ලොකු වෙලා නේද බලන්න. පළවෙනි රූපේ දෙවෙනි රූපේ ලොකුයි. දෙකට වඩා තුන ලොකුයි. එහෙම නේද? ඒ ඇරෙන්න යාළගේ ස්වරූපේ වෙනස් වෙලා නැහැ නේද? පළවෙනි රූපේ ඉන්න හැඩේම තමයි දෙවෙනි රූපේ. දෙවෙනි රූපේ ඉන්න හැඩේම තමයි තුන්වෙනි රූපේ. මතක තියාගන්න. එහෙම තියෙන්නේ ඒක ඒ තුන මේ අවස්ථාව තුනටම කියන්නේ කීට අවස්ථාව කියලා. කීට. එතකොට මේ පොඩි කීට ඊට පස්සේ දෙවෙනි එක තියෙන ටිකක් වැඩිනු කීටයක්. තුන්වෙනි එක තියෙන හොඳටම වැඩිනු කීටයක්. කීටයෙන් පස්සේ ඊළඟට යනවා කාටද? හතරවෙනි එක තමයි පිලා අවස්ථාව. මොකක්ද මෙතන? ඒ ඔයාගේ ෆෝන් එකේ આવුලා. වාගේ ෆෝන් එකේ આવුලා ඔයාට ආයෙත් ෆෝන් අයින් කරලා ආයෙ දාගන්න. iPhone try කරලා බලන්න. හරි. එතකොට මේ ගෙමැස්සගේ බිත්තර තියෙනවා. ඔය 1 2 3 කියන අවධි තුනටම පොදුවේ කියන්නේ කීට. ඒතකොට අවධි දෙකයි. රූප තුනක් තිබුණට ඒක කීට කියන තනි අවධියට අයිති වෙන්නේ. ඊට පස්සේ තියෙනවා පිලා අවධිය. ඊට පස්සේ තියෙනවා වැඩුණු එක සුහුඹුල් අවධිය. එහෙනම් ගෙමැස්සගේ ජීවන චක්‍රයේ අවධි කීයක් තියෙනවද? 4යි. 4ක් තියෙනවා. හරිද? 4යි. ගෙමැස්සගේ ඒ විදිහටම ජීවන චක්‍රයේ අවධි 4ක් තියෙනවා. හරිද? ඔන්න ඕකට අපි කියනවා සම්පූර්ණ රූපාන්තරණය. මම කිව්වා මතකද ජීවන චක්‍රයේ විවිධ අවධි වල
විවිධ ස්වරූප ගැනීමට රූපාන්තරණය කියලා කියනවා කියලා මම කාර්ය කියන ගමන් ඔයාලට කියලා දීගෙන ආවා. ඒක ඇහෙන්නේ නැති නේද හැමෝටම? දැන් ඔය බලන්නකෝ. දැන් ඔය සමනලයා ගත්තොත් සමනලයා චූටිම කාලේ විස්තරයක් ඊට පස්සේ කීටේ ඊට පස්සේ පිලවේ ඊට පස්සේ සමනලයා. ඔයාලා දන්නවද කැලේ මොන්ඩිසෝරි කතාව? දන්නේ නැද්ද? කැලේ මොන්ඩිසෝරි? නෑ සර්. කැලේ මොන්ඩිසෝරියක් තියෙනවා. හරි. කැලේ මොන්ඩිසෝරියක් තියෙනවා. අලි අම්මා තමයි මොන්ඩිසෝරිය බලාගන්නේ. ඉතින් අලි අම්මා මොන්ඩිසෝරිය බලා ගන්නකොට අලි අම්මට ඉතින් බාර දෙන්න එනවලු ඉතින් පොඩි පැටවු අරගෙන සත්තු. රිලා අම්මා රිලා පැට් එක තරන් ආවලු. හරිද? ඊට පස්සේ මාළු අම්මා මාළු පැටියත් අරගෙන ආවලු. හරිද? ඊට පස්සේ ඔය දඬුලෙන් අම්මා දඬුලෙන් පැටියකුත් අරගෙන ආවලු. ඉතින් ඔය කැලේ ඉන්න මුවා අම්මා මුවා පැටියත් අරගෙන ආවලු. ඌරු අම්මා ඌරු පැටියත් අරන් ආවලු. ඔයාලා වගේ හිටියලු යා. හරිද? ඌරම අරන් ආපු එක්කෙනා. ඉතින් ඒ විදිහට කට්ටිය එහෙම එද්දී සමනල අම්මා එයාගේ පැටිය අරන් ආවා. සමනල අම්මා එයාගේ පැටිය අරගෙන ඇවිල්ලා අර මොන්ඩිසෝරි බලා ගන්න ඇටින්නට දෙන්නකොට වටේ ඉන්න කට්ටිය ඊ කියලා කෑ ගහලා දුවන්න පටන් ගත්තලු. මේ දලුඹෙක් අරන් ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ අර මේ අලි අම්මනේ එයා හොල් ඇයි මේ ළමයි ඉඳන් මේ දලුඹ උස්සගෙන ආවේ මෙයාලා ගැඟේ ගහන කසන්න පටන් ගන්නවානේ අරන් යන්න කියලා කිව්වලු. ඊට පස්සේ කිව්වලු අතින් අයියානේ අපිට එහෙම කියන්නේ මේ අපේ බබාලා ගන්න නැත්ත මොන්ඩිසෝරියට කියලා. ඉතින් දැන් මාර සද්ද දානවලු දැන් සමනලම් කෑ ගගා කියනවලු අයි අපේ ළමයි අපු ගන්නේ නැද්දයි අපිට දෙන්න බැරිද එහෙම කිය මේ මගේ පැටියා තමයි මේ. ඊට පස්සේ ළඟ ඉන්න කෙනෙක් කිව්වලු නෑ ඔය මේ හරි සමනලයාගේ පැටව දලුඹු වගේ ඉන්නේ පොඩි කාලේ අඳුර ගන්න බෑ පස්සේ තමයි තට්ටු වෙන්නේ කියලා කිව්වා. හරිද? ඊට පස්සේ ගෙම්බි අම්මාවලු පැටිය අරගෙන පොඩි පොල් කට්ටකටලු පොල් කට්ටක තියෙන චූටි මාළු පැටියෙක් වගේ එකෙක් ඉන්නවලු. ඊට පස්සේ කිව්වලා මේ වෙන ළමයි අරන් ඉන්න බෑ තමන්ගේ ළමයි විතරක් අරන් ඉන්න වෙන අයගේ ළමයි අස්සන් එන්න එපා කියලා යවුවලු. යවන්න හැදුවා. ඒකෝට එහෙම කියන්න එපා මේ මගේ ළමයා තමයි කිව්වලු. වෙන ළමයි කියලා කියන්න එපා කියන ගෙම්බියම අඬනවලු. පස්සේ ඊට පස්සේ එතන ඉන්න තව එක්කෙනෙක් කිව්වලු නෑ හරි ගෙම්බාගේ පැටව පොඩි කාලේ චූටි මාළු පැටව වගේ ඉන්නේ. මේ ඒකට කියන්නේ ඔය ඔහොම මේ විවිධ ජීවන චක්‍රයේ විවිධ අවධිවල විවිධ ස්වරූපයන් පෙන්වන එකට රූපාන්තරණය කියලා කියන්නේ. කියලා ඒකත් තේරලා කියලා දුන්නා. රූපාන්තරණය ඔන්න. එහෙනම් රූපාන්තරණය කියලා කියන්නේ මොකද්ද? රූපාන්තරණය කියලා කියන්නේ මොකද්ද? ඔයාලට තේරිච්ච විදිහට කියන්න බලන්න. ජීවීන්ගේ ජීවන චක්‍රයේ අවධිය. ජීවීන්ගේ ජීවන චක්‍රයේ අවධිය නෙමෙයි. ජීවීන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවධිවල එයාලගේ බාහිර ස්වરૂපය වෙනස් වෙනවා. දැන් අපිට අපේ ජීවන චක්‍රයේ රූපාන්තරණයක් තියෙන එකක්ද? නෑ. රූපාන්තරණයක් තියෙන්නේ කාටද කියන්නේ එහෙනම්? රූපාන්තරණයක් තියෙන්නේ කාටද? සමනලයා ගෙම්බා කුරුමිනියා එන්න මෙයාලට රූපාන්තරණයක් තියෙනවා. හරි. එතකොට ඔන්න දැන් ඔයාලා දැන් ඔන්න බලන්න මේකේ මේ අර සමනලයාගේ රූපාන්තරණේ අවදි 4ක් තියෙනවා. මදුරුවාගේ රූපාන්තරණේ අවදි 4යි. ජීවන චක්‍රයේ අවදි 4ක් තියෙනවා. ඊළඟට කුරුමිනියන්ගේ ජීවන චක්‍රයේ අවදි 4යි. ගෙමැස්සගේ ජීවන චක්‍රයේ අවදි 4යි. කූඹියෙක් ගත්තොත් එයාගේ ජීවන චක්‍රයේ අවදි 4යි. මෙන්න මේ විදිහට ජීවන චක්‍රයේ අවදි 4ක් තියෙනවා. ජීවන චක්‍රයේ අවදි කීයක්ද? 4ක්. අවදි 4ක් තියෙනවා. ජීවන චක්‍රයේ අවදි 4ක් තියෙනවා නම් අන්න යාළට කියනවා සම්පූර්ණ රූපාන්තරණයක් තියෙනවා කියලා කියනවා. යාළට කියනවා සම්පූර්ණ රූපාන්තරණයක් තියෙනවා කියලා කියනවා.
සම්පූර්ණ රූපාන්තරණයක් තියෙනවා කියලා කියනවා. ජීවන චක්‍රයේ අවදි 4ක්ම තියෙනවා. දැන් බලන්නකෝ ගෙම්බා. ගෙම්බට කලින් අපි ගමු මෙයා. කවුද දන්නවද? ගෙම්බට කලින් ගමු අපි වන්දා. වන්දා. බලන්නකෝ වන්දා කියන සතාගේ ඉස්සරහම තියෙන්නේ ඔය කේස් කියලා දාලා තියෙන බිත්තර කෝෂයක් තියෙනවා. ඕකේ බිත්තර මහා ගොඩක් තියෙනවා. වන්දාගේ එළියට එන පැටියා නිකන් චූටි මදුරෙක් සයිස්. හරිද මදුරෙක් සයිස් චූටි පැටව ගොඩක්. හැබැයි වන්දා වගේමයි. වන්දා වගේ. එයා තමයි ටික වර්ධනය වෙලා ලොකු වන්දෙක් බවට පත් වෙන්නේ. බලන්න එතකොට එයාගේ ජීවන චක්‍රයේ අවදි කීයක් තියෙනවද? 3යි. එයාගේ ජීවන චක්‍රයේ අවදි 3යි. හරිද? 3යි. දැන් බලන්නකෝ ගෙම්බා උඩ ඉන්නවා ගෙම්බා. ගෙම්බා කියන්නේ සුහුඹුලා. ඊළඟට සුහුඹුලාගෙන් එනවා බිත්තර. ඔන්න 2යි. බිත්තර වලින් එන සතාට කියන්නේ අපි කවුරු කියලාද? එයාගේ නම ගෙම්බි බිත්තර වලින් එන පැටියට කියන නම මොකද්ද? ඉස්ගෙඩියා. ඉස්ගෙඩියා. පළවෙනි ඉස්ගෙඩියාගේ. පළවෙනි ඉස්ගෙඩියාගේ කකුල් දෙක විතරයි. දෙවෙනි ඉස්ගෙඩියාගේ කකුල් දෙක ලොකු වෙලා අත් දෙකකුත් ඇවිල්ලා නේ. අපි ඔය ඉස්ගෙඩියට අස්තාව කියලා, කකුල්ලාව කියලා අපි යාට කියන නම වෙනස් කරනවද? නෑ සර්. නෑ යාට කියන්නේ අපි ඉස්ගෙඩියා කියලාමනේ. නේද? යාට නෑ සර්. යාට අපි කියන්නේ මෙතකොට ඉස්ගෙඩියා කියලා. ඒ ඇයි ඒ ජීවන චක්‍රයේ එකම එක අවධියක්. ඒ ජීවන චක්‍රයේ එකම එක අවධියක්. එයාලගේ මෙන්න මෙහෙම එන්නේ. මම මේ පැත්තකින් කියන්නම්. එයාලගේ ඉන්නේ මෙහෙම. සුහුඹුලාගෙන් එනවා ඔය ඉස්කෙඩියා ඊළඟට අපි ඔය වන්දගේ චූටි පැටියා බත්කූරගේ එක කියන මුල් අවධිය හරි ආන්නේ ඔක්කොටම අපි කියන්නේ ශිෂුවා කියලා. ශිෂුවා එහෙම නෙමෙයි. ශිෂුවා කිව්වොත් ස්ටුඩන්ට් නේද? ළමයෙක් වෙනවනේ. මේක ශිෂුවා. හරිද? සුහුඹුලාගෙන් කෙලින්ම ශිෂුවා එන්නේ නැහැ. වැරදුනානේ. සුහුඹුලාගෙන් කෙලින්ම එන්නේ බිත්තර. ඔන්න ඔය විදිහට ජීවන චක්‍රයේ අවධි 3ක් තියෙනවා. දැන් බලන්න කැරපොත්තා. කැරපොත්තාගේ බිත්තර තියෙනවා. බිත්තර වලින් කැරපොතු සිසුව එනවා. චූටි කැරපොත්තෝ. එයා ලොකු වෙලා ලොකු කැරපොත්තෙක් එමනම් දැඩියෙක් බවට පත් වෙනවා. ගෙම්බගෙත් තියෙනවා. මුලින් බිත්තර පළවෙනි එක. ඊට චූටි ඉස්කෙඩියෝ. තව ටිකක් ගියාම වැඩුණු ඉස්කෙඩියෝ. හරි එන ඉස්කෙඩි පරම්පරාව ඊළඟට එනවා ඒ කට්ටියගෙන් කවුද? අර සුහුඹුල් වැඩුණු ගෙම්බු ටික. ඔය එතන තවදි 3යි. ඔය ඉන්නේ බත්කූරා. බත්කූරා පළවෙනිට උඩින්ම තියෙන්නේ සුහුඹුල් බත්කූරා. ඊළඟට මේ තියෙන ගැහණු සතා බිත්තර දානවා වතුරේ දාන්නේ. හරිද? එතකොට සුහුඹුල් අවස්ථාව පෙන්නලා තියෙනවා. බිත්තර අවස්ථාව පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බිත්තර වලින් හැදෙනවා ශිෂුවා. බිත්තර වලින් කෙලින්ම ශිෂුවා හැදෙනවා. හරිද? ශිෂුවගෙන් තමයි ඊට පස්සේ සුහුඹුලා කෙලින්ම නිර්මාණය. ශිෂුවා තමයි අවසානයේ පෝෂණය බවට පත් වෙන්නේ එයාම තමයි. එයා එහෙම ඊට පස්සේ මොකද වෙන්නේ? සුහුඹුලේ බවට පත් වෙනවා. අන්න ඒ වගේ ඒවට අපි කියනවා. දැන් මෙයාට අපි කිව්වා සම්පූර්ණ රූපාන්තරණය. ඒ අයියේ ජීවන චක්‍රයේ අවදි කීයක් තියෙන නිසාද? සම්පූර්ණ කිව්වේ 4ක්. 4ක් යෝජනා කරන්න. රූපාන්තරණය. අසම්පූර්ණ රූපාන්තරණය එහෙම නැත්නම් අර්ධ රූපාන්තරණය. මේකට කියනවා සම්පූර්ණ එහෙම නැත්නම් පූර්ණ රූපාන්තරණය. හරි ඔන්න දැන් ගොඩක් ಜಾති කියලා දුන්නා. ඔයාලගේ ටියුට් එකේ රූපාන්තරණය කියන තැන ඉස්සරහ තියෙන අසම්පූර්ණ රූපාන්තරණය. හරිද? එතන මේ ඔයාලට පේනවා මෙන්න මෙහෙම අසම්පූර්ණ රූපාන්තරණය ලියන චක්‍රය මේ දාලා තියෙනවා. ඒකට මේක සුහුඹුලා බිත්තර ශිෂුවා කියන එක ලියා ගන්න ඕනේ.
ඊළඟට සම්පූර්ණ රූපාන්තරණය කියන එක අනිත් පැත්තේ තියෙනවා මේ. අනිත් පැත්තේ උඩ තියෙනවා ඒකට අදාළ සටහන. ඒකට මොනවද ලියන්න ඕනේ? කීටයා, පිලවා, සුඹුලා නෑ. බිත්තරින් පටන් ගමු. බිත්තර, කීටයා, පිලවා, සුඹුලා. හරි ඒක මතක තියාගන්න. අපි ඊළඟට බලමු එහෙනම්. හරි. මට මෙන්න මෙයා කවුද? සත්සරණි. ඔයා ලියපු සම්පූර්ණ රූපාන්තරණයේ තියෙන සත්තුන්ගේ උදාහරණ ටික කියන්නේ ඉක්මනට. සාමනලයා මදුරා කවුද සමනලයා අනිත් එක්කෙනා? මදුරා මధుරා කියන්නේ කවුද? මధుරා කියන්නේ කවුද? මදුරුවා බලන්නකො ඉතින් ඒකවත් දන්නේ නැහනේ මధుරවා කියලා. මොකක් බලන්න ලිව්වේ? මధుරා කියලා. මේ විදර්ශනා කියන්නකො.
විදර්ශනනේ රශ්මික විදර්ශන. විදර්ශනා කියලා. ඔයා කියන්නේ ලියපඩේ. සමනලයා ආ කූඹියා කුරුමිනියා කදඹුවා මදුරුවා කවුද? මදුරුවා. ඊළඟට අන්තිමට කිය මොකද්ද? තලඹුවා. නෑ සර් වැරදුනා බල්ල බාල්ලට කොහෙද බා රූපාන්තරණයක්? බාල්ලට රූපාන්තරණයක් නැහැනේ. රූපාන්තරණයක් කියනවා අර බිත්තර, කීට, පිලා එහෙම එන්න බෑ. බාල්ලට රූපාන්තරණයක් තියෙනවා ඔයාලටත් තියෙන රූපාන්තරණයක්. ඔයාලට මතකද කීටයක් ඉදිරි හිටපු හැටි? දනුජි කියන්නේ දනුජිගේ උත්තර ටික කියන්නේ ඉක්මනට. සමනලයා ආ කුරුමිනියා ආ කූඹියා ඔව් මදුරුවා ආ මැස්සා ආ දිනිති කවුද දිනිති? දිනිතිගේ උත්තර ටික සමනලයා මදුරුවා කූඹියා ගෙමැස්සා කුරුමිනියා. උෂාන්ගේ උත්තර ටික සර් උෂාන්ට සිග්නල් මදිලු. එහෙමද? මැසේජ් එකක් දාලා තිබ්බද? හරි. ඔව් සර්. දාසනි කියන්නේ නේද? සමනලයා මදුරුවා මැටියා කූඹියා මැස්සා කුරුමිනියා ගෙමැස්සා නිෂාදි කියන්නේ සමනලයා ගෙම්බා මදුරුවා කැරපොත්තා කුරුමිනියා කූඹියා. රයිට්. අපි දැන් ඔය එක එක්කෙනාගේ ජීවන චක්‍ර ටික බලලා ඉමු. අද අපි දකින්නේ අමනලයාගේ ජීවන චක්‍රය. එයා ටික කොලේ කාලා කීටයා තාම කීටයා දැන් ඔය වැඩුණු කීටයා
ටික ටික මෙයාගේ පාට වෙනස් වෙනවා. වෙනස් වෙලා ටික ටික සමනල බවටපත් වෙනවා. එතකොට අර උගේ ඇඟේ තිබිච්ච කකුල් ටික නැති වෙලා යනවා. ගොඩාක් දිගට කකුල් තිබ්බනේ ගොඩාක් එක දිගට ඒව නැති වෙනවා. එයාගේ ඇඟේ තිබිච්ච අර බූව විස තියෙන අපේ ඇඟේ කියන කසන් ඒව නැති වෙනවා. එයාට කොළ කන්න විදියට පුළුවන් කට නැති වෙලා පැණි බොන්න පුළුවන් විදියට බටයක් වගේ අපි කියන්නේ සුරුණ්ඩාව කියලා. සුරුණ්ඩාවක් ඇති වෙනවා. දැන් එයා හරි දැන් ඔන්න ඉගිල්ලා යන්න පුළුවන්. දැන් ඔන්න ආයෙසරයක් කරනවා පැණි බොනවා ආයෙත් පිටර දාන්න. ඔක දිගටම ඔහොම තමයි. දැන් පේනවා බත් කූරගේ ජීවන චක්‍රය. ඔය පේනන්නේ බත් Female කූරගේ ජීවන චක්‍රය. dragonflies lay their eggs in fresh water. ඔයාලට පේනවා ඇති. බත් කූර මොකද්ද වැඩක් කරනවා. මොකද්ද ඒ කරන්නේ පිටර Dragonflies are දානවා. called nymphs after they hatch. During this stage, they live in fresh water. They go through incomplete metamorphosis to become adult dragonflies. This means they do not have a pupa stage during their metamorphosis, but go through several nymph stages. Some dragonfly nymphs, like this one, have gills in their rectum to breathe with underwater. Water is driven in and out of the anus to ventilate the gills, to help in the exchange of gases. Gills may also be on the outside of aquatic insects. Caddisflies, Blepharocerid larvae, and damselfly nymphs have external gills. Like other arthropods, dragonflies have compound eyes. Compound eyes are different from human eyes. Compound eyes have many lenses for each eye, and human eyes have a single lens for each eye. Compound eyes are very good at detecting motion. This is why insects are better at perceiving moving objects than still objects. Dragonfly nymphs eat insect larvae and other small aquatic invertebrates, such as small crustaceans, annelids, and mollusks. Without moving the rest of their bodies, dragonfly nymphs can surprise and catch their prey by suddenly extending the jawed labium or lower lip, which extends from under their mouths. Dragonfly nymphs use their mouth parts to bite and chew. At the end of their final nymph stage, dragonflies climb out of the water onto a rock or a plant stalk. The nymph goes through a process to change into an adult in which it splits out of its larval skin. Many things can go wrong while the dragonfly emerges. The transformation from nymph to adult takes a lot of time and energy. During this period, the dragonfly is vulnerable and might become food for a hungry bird. Once the dragonfly has emerged from its nymph skin, it is an adult. Adult dragonflies breathe air. අර ඒ බත් කූරනේ
බත් කූරට පස්සේ ඊළඟට පෙන්නනවා මම ඔයාලට මේ කවුද කියලා හොයාගන්න. Many flies have a produce How there? capacity for reproduction. One female can lay between ගෙමැස්සා proper place is found. මැස්ස විතර දාන හැටි. විතර දාන තැන This සිට species is the blue සම්පූර්ණයෙන්ම bottle මැස්සෙක් frog, හැදෙන තැන which is දක්වා ඔක්කොම attracted by ටික the smell of carcasses or garbage. Palatable. Roaming insects like ants don't find these eggs palatable. Even when they are found, they are not taken to their nest. They are left alone and close or hatch in a few hours. When the maggots complete their development, they search for a dry place and burrow in the ground, where they pupate. They don't shed their skins, which are hardened by chemical reactions. The adults break the pupa by inflating the head, which is elastic only for a few minutes. Just like in the blue butterfly, the flesh fly larvae feeds on dead bodies. These creatures may be repulsive, but they are necessary to keep our habitats clean from harmful bacteria that grows on rotten flesh. Just like the butterflies, flies release metabolic wastes from the metamorphosis as soon as they can walk and then inflate their wings.
It is estimated that there are over 100,000 species of flies in the world, බලන්න මේ කට්ටියගේ and just a පිහාටු minority තාම are දිග ඇරිලා harmful නැහැ. to mankind. දිගලා ගියාම ටික ටික තමයි මේ පිහාටු දිග ඇරෙන්නේ. බලන්න. The rest help to pollinate flowers, control pests, and recycle nutrients. රයිට් ඔයාලා දැක්කා ගෙමැස්සගේ ජීවන චක්‍රය දැක්කා. මේ බලන්න No ඔයාලා දැකම insect නැති is වෙලා. responsible for more Balano deaths than madruga. mosquitoes. මදුරා They ගෑස් සතා carry පිටර the දානකොට microorganism that causes malaria. බලන්නකො එයා කොහොමද This පිටර pest දාන්නේ only ලස්සනට needs a කකුල් දෙක little මැද තියාගෙන deposit දාන්න of ගිය water බලන්න. where to lay hundreds of eggs in just a few days. The eggs adhere to each other thanks to a sticky coating, forming a little raft that will not sink and dry out due to its direct contact with the water. ඔන්න බලන්න ඔය වතුරට අතහැරියම වතුර ටිකේ වතුර ඒක ඉබේම ඇතුළට ගිහලා යනවා. වතුර යටට යනවා. ඒක වතුර යට ටික විතර මෝරලා ඔන්න දැන් In ඒකෙන් any little pond, මදුරු you may කීකව එන්න find පටන් many of these little rafts ready to release the next generation of this nefarious creature. At normal temperature, it takes about 3 days for the embryos to be ready to eclose by pushing out the little operculum.
These little larvae are also known as wrigglers. At the slightest sign of danger, they will escape by fastly contorting its long body. They feed from any microscopic particle they can ingest. Dead organic material is a favorite. Like, comment, and subscribe. ඔයාලා දැන් එතකොට දැක්කා ඔයාලා දැන් දැක්ක සමනලයාගේ ජීවන චක්‍රය දැක්කා ඊළඟට මදුරුවාගේ ජීවන චක්‍රය දැක්කා ඊළඟට ගෙම්බාගේ ජීවන චක්‍රය දැක්කා ගෙමැස්සගේ ජීවන චක්‍රය ඔයාලා දැක්කා හරිද එතකොට මේ ජීවන චක්‍රයක් තියෙනවා කියලා කියන්නේ හරිද මේ ජීවන චක්‍රයේ හැම සතෙකුම ජීවන චක්‍රයක් තියෙනවා මේ සමහර සතුන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවල ඇඟේ ශරීරයේ ස්වභාවය ශරීරයේ පෙනුම බාහිර පෙනුම වෙනස් කර ගන්නවා. ඒකට කියව විශේෂ නමක්. මොකක්ද ඒකට කියන්නේ? රූපාන්තරණය. ඔව් රූපාන්තරණය කියලා කියන එකට. ඒකට කියන නම තමයි රූපාන්තරණය. රූපාන්තරය. එතකොට මේ රූපාන්තරණය ප්‍රධාන අවධි 4ක් තියෙනවා නම් කවුරු හරි සතෙකුට එයාට කියනවා මොන රූපාන්තරණයක් තියෙනවා කියලාද? සම්පූර්ණ රූපාන්තරණය තියෙනවා කියලා කියනවා. එයාට සම්පූර්ණ රූපාන්තරයක් තියෙනවා. එතකොට කාට හරි තියෙන්නේ
කාට හරි තියෙන්නේ ජීවන චක්‍රයේ අවධි 3යි නා. අර්ථ රූපාන්තරය අර්ධ රූපාන්තරය සම්පූර්ණ රූපාන්තරණයක් කියලා කියනවා. right. දැන් මොන කතාවක් තියෙනවා මෙන්න මේක අහගන්න. දැන් ඔන්න බලන්නකො දැන් ඔය රූපාන්තරණයක් තියෙන සබ් දැන් අපේ රූපාන්තරණයක් තියනවද? නෑ සර්. නෑ. පක්ෂී රූපාන්තරණයක් තියනවද? පක්ෂී රූපාන්තරණයක් තියනවද? නෑ. එහෙනම් බලන්න මෙන්න මේ කටේ රූපාන්තරයක් නෑ. ක්ෂීරපායි සත්තු. ක්ෂීරපායි සතුන්ට රූපාන්තරණයක් නෑ. ඊළඟට පක්ෂී දෙකෙන මෙමේරියාවන්ට සහ මේ ආවේස් කියන ඒ දෙගොල්ලන්ට රූපාන්තරණයක් නැහැ. ඒ වගේම බලන්න ක්ෂීරපායි සත්තු එයාලගේ පැටවුම් බිහි කරාට පස්සේ මාස කීපයක් යනකම් කිරි දීලා පෝෂණය කරනවා. පක්ෂීන් එයාලගේ බිත්තරෙන් පැටිය ආවට පස්සේ මාස කීපයක් යනකම් එයාට කන්න බොන්න දීලා මෙයා පෝෂණය කරනවා පැටියා කාලේ. අනිත් සත්තු අනිත් සියලුම සත්තු ක්ෂීරපායි සතුන් සහ පක්ෂීන් හැරුණු විට අනිත් සත්තුන්ගෙන් මේ විදිහට පැටව බලා ගන්න සතෙක් ඉන්නවද කියලා කියන්න මට. බලන්නකෝ දැන් මේ ලෝකේ ඉන්න සියලුම ගෙම්බු වර්ග, සියලුම මාළු වර්ග, හරි? ඊළඟට සියලුම සන්ධිපාදකයෝ, ආස්ට්‍රොපෝඩා කියලා අපි ඉගෙන ගත්තේ. ඔය පත්තෑය, කකුලුවා, කැරපොත්තා වගේ සත්තු. හරි? අනේ එයාලා කවදාවත් හරිද? එයාලා අපි දැකලා නැහැ කවදාවත් කුඩා පැටවුන්ට කෑම හොයලා ගෙනල්ලා දෙනවා. හැබැයි එයාලා පොඩි කාලේ තුල නොකා නොබී ඉන්නවද? නැහැ. නෑ. නෑ. එයාලගේ අම්මලා තාත්තලා බිත්තර ටික දාලා යන්න ගියා. ඊට පස්සේ පැටියට මොන වුණාද කියලා හොයලා බලන්න. ළඟටත් ඇවිල්ලා බලන්නේ. උඩ දැම්මද කියලා මතකත් නැතුව. ඉතින් මෙන්න මේ වගේ සත්තු ඉපදෙනකොටම එයාට කෑම හොයාගන්න ක්‍රමයක් එයා දන්නවද? කෑම තියෙන තැන දන්නවද එයා ඉපදෙනකොට? නෑ. ඒ කියන්නේ එයාට සිද්ධ වෙන අහගන්න. හරි? එයාට සිද්ධ වෙනවා තනියෙන් ආහාර හොයාගන්න නේද? ඉපදුණු මොහොතේ සිට එයාට තනියෙන් ආහාර පාන හොයාගන්න සිදු වෙනවා. හරිද? එතකොට දැන් මෙන්න මෙහෙම හිතන්න. දැන් එයාට ආහාර පාන සොයන්න සිද්ධ වෙනකොට එයාට දැන් ගහකින් ගහකට ගිහිල්ලා මල් පැණි බොන જાති සතෙක්. ඒ හිතන සමනලේ. සමනලයා ගහින් ගහට ගිහිල්ලා මල් පැණි බොන්නේ. එතකොට එයාගේ පොඩි පැටියා ඒ විදිහටම ඒ විතර එක ගහකට රගිනවා මලක චුට්ටක් පැණි බොනවා. සමහරට එක මලකවත් පැණි නැහැ. ආයෙ බහිනවා වෙන ගහකට නගිනවා. එහෙම කරන්න ගියොත් එහෙම ඒ සතාට මොකක් වෙයිද? මැරෙනවා. දැන් මම කියන්නේ සමනලයට නම් පුළුවන් ගහකින් ගහකට ගිහිල්ලා කියලා මල් පැණි බොන්න. එයාගේ පැටියා කියන්නේ දලඹුවා. එයා එක ගහකට යනවා. ගහේ අතු දිගේ ගිහිල්ලා මලේ පැණි බොන්න හදනකොට වෙනම එක කුරුලෙක් හරි එක්කෝ සමනලෙක් හරිලා පැණි ටික බීලා ගිහින්. ආයෙ යනවා වෙන මල. කොහොම ගියොත් මොකද වෙන්නේ? මැරෙනවා. කෑම නැතුව සතා මැරෙනවා. ඒ නිසා ඒකට උපක්‍රමයක් තියෙනවා. මොකද්ද? සමනලයා විදියට හිටියොත් නේ ආහාර නැතුව මැරෙන්නේ. ඔන්න බලන්න. සමනල් පැටියා සමනලෙක් විදියට හිටියොත් තමයි ආහාර නැතුව මැරෙන්නේ. ඒ නිසා සබහ ධර්මයෙන්ම සමනලයාගේ පැටියා කියන සතා කීටේ බවට පත් කරනවා. ඒතර මොකද වෙන්නේ? සමනලයා ශාකපත්‍රය අඩිපැත්තේ බිත්තර දැම්මම පස්සේ එයා එළියට එනවා. ඊළඟ බිත්තර අර කොලේම කාලා දානවා. දැක්කනේ එයාට තනියෙන් ඒ ළඟ තියෙන කෑම කාලා ආරක්ෂා සහිතව ඉන්න පුළුවන්. එහෙනම් මේ ජීවන චක්‍රයක් තිබීමේ වැදගත්කම තමයි හරිද? ජීවන චක්‍රයක් තිබීමේ වැදගත්කම තමයි මෙයාට ආහාර සපය ගන්න පහසුයි. හරි? මෙයාට ආහාර සපය ගන්න පහසු වෙනවා. ඒ වගේම සතුරන්ගෙනුත් ආරක්ෂාව ලැබෙනවා. සතුරන්ගෙන් ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද? දැන් බලන්නකෝ මදුරුවා කියන්නේ ගොඩබිම් ඉන්න සතෙක්. ඒ වුණාට මදුරුවාගේ කීටයා ජලයේ ඉඳන් අපිට හානි කරන ජලයේ ඉන්න සතෙක්. ජලයේ ඉන්න මදුරු කීටයා නෙමෙයි අපිට හානි කරන්නේ. ඔව්. අපිට හානි කරන්නේ ජලයේ කීටයා නෙමෙයි. අර තුහුඹුලා තමයි හානි කරන්නේ. හරිද? එතකොට මේ කියාගෙන ගියේ දැන් අපි හිතමුකෝ මදුරුව ආහාර ගන්න සතෙක් ඉන්නවා ඒකට නැත්තේ.
යන මදුරුව අල්ලගෙන කනවා. එතකොට එයාගේ පොඩි සත්තු ටික ඉන්නේ ජලයේ. ජලයේ පොඩක් හරි හෙල්ලෙනකොට එයාලා ඔක්කොම අඩියට යනවා. එතකොට මට කියන්නකෝ අර ගොඩබිම ඉන්න සතුරන්ගේ හරි ගොඩබිම ඉන්න සතුරන්ගේ අර වතුරේ ඉන්න කීටියෝ ටික මොකද වෙන්නේ? ආරක්ෂා වෙනවා. ආනක තියාගන්න. රූපාන්තරණයක් තිබීමේ තියෙන තව එක වාසියක් තමයි ආරක්ෂාව ලැබීම. හරිද? ඒකට ආහාර සපය ගන්නත් මෙයාට රූපාන්තරණය වැදගත් වෙනවා. නේ? හිතන්න සමනලයට පැණි බොණ්ඩ තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? පැටියට ආහාර නැති වෙනවනේ. ඒ නිසා තමයි යාට කොළ කන විදියට යාට හැදුනේ. හරි එතකොට ආහාර සපය ගන්න යාට පහසුවක් වෙනවා. ඊළඟට තව දෙයක් තියෙනවා මොකද්ද? වාසස්ථාන ලැබීම. සමනලයා චූටි කාලේ මල් පැණි බොණ්ඩ හොයාගෙන යන්න ගියොත් එහෙම වෙන්නේ මොකද්ද? මෙයාට ප්‍රශ්නයක් වෙනවා මේ ආහාර හොය යන්න යනකොට මෙයා දුර්වලයි චූටි පැටියන්නේ. දැන් හිතන්නකෝ ඔයාලා චූටි කාලේ ඔයාලා තනියෙන් හොයාගෙන කන්න වුණොත් එහෙනම් මොකද වෙන්නේ? කරගන්න බෑ නේද? ආන්න ඒක වළක්වන්න තමයි එයා කීටෙක් විදියට දාන්නේ. එතකොට එයා ඉන්න තැන තියෙන කොළේම කන්න පුළුවන්. දැන් ඊළඟට සතුරන්ගෙන් ආරක්ෂා වීම. දැන් මදුරුවා එහෙම නැත්නම් අපිට වන්න පුළුවන් ඉස්ගෙඩියා. දැන් ගෙම්බෝ කනවා ගැරඩි. නේද? හැබැයි ගෙම්බි පැටව ටික වතුර ඉන්න නිසා ගැරඩියා වතුරට බහැලා කන්නේ නැහැ. අන්න එයාට ආරක්ෂා ලැබෙනවා. ඊළඟට වාසස්ථාන ලැබී. වාසස්ථාන. දැන් හිතන්නකෝ මේ ලෝකේ ඉන්න සත්තු ඔක්කොම ගොඩබිම ඉන්න ගියා නම් ඉඩමදි වෙනවනේ. ගෙම්බන්ගේ පැටව ටිකත් ගොඩබිම ඉන්නේ. මදුරුවන්ගේ පැටව ටිකත් ගොඩබිම ඉන්නේ. මොකද වෙන්නේ? ඉඩමදිනේ. මේ වගේම සතුරන්ගෙනුත් විවිධ මේ හානි සිදු වෙන්න පුළුවන්. හැබැයි එයාලා මුල් කාලේ ජීවත් වෙන්නේ වතුරේ. මුල් කාලේ වතුරේ ජීවත් වෙන නිසා මොකද වෙන්නේ? එයාලට ගොඩබිම වාසස්ථාන නැතුව ජලජ වාසස්ථානයක් ලැබෙනවා. හරි? සමහර සත්තු සූමුල් වෙන්න කලින් පොළොව යට ඉන්නවා. දැන් දැක්කද ගෙමත් එක මේ පිලවෙම මොකද උනේ? එයාලා පොළොව අස්සර වගේ රිංගලානේ කෝෂය හදාගත්තේ. නේද? අන්න එතකොට මේ සතුන්ට වාසස්ථාන ලැබීමක් සිදු වෙනවා. ඒ කියන්නේ ජීවන චක්‍රය තිබීමේ මේ සත්තුන්ට සිදු වෙනවා වාසි තුනක්. ඔන්න අයි කියනවා. මේ සත්තුන්ට වාසි තුනක් සිදු වෙනවා. එකක් තමයි ආහාර පාන සොයාගන්න මෙයාලට පහසු වෙනවා. දෙවෙනි එක තමයි සතුරන්ගෙන් තියෙන හානි අඩු වෙනවා. සතුරන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. තුන්වෙනි එක තමයි මෙයාලට වාසස්ථාන ලැබෙනවා. හරි? එහෙනම් අපි ඒක ඉක්මනට ලියාගෙන ජීවන චක්‍ර අධ්‍යයනය කරන්නේ ඇයි කියන එක ඊළඟට බලමු. හරි. දැන් මට කියන්නකො මේ එක එක සත්තුන්ගේ ජීවන චක්‍ර අපි අධ්‍යයනය කරන්නේ මොනවාටද? දැන් එක එක සත්තුන්ගේ ජීවන චක්‍ර අධ්‍යයනය කරලා අපිට තියෙන වැඩේ මොකද්ද? මදුරුවාගේ ජීවන චක්‍රය අපි අධ්‍යයනය කරනවා. ඊළඟට අපි ගෙමැත්තගේ ජීවන චක්‍රය අධ්‍යයනය කරනවා. නේද? ඇයි මෙහෙම මේ එක එක සත්තුන්ගේ ජීවන චක්‍ර අපි අධ්‍යයනය කරන්නේ? ඔය ගොයම් මැස්සගේ කුරුමිනියන්ගේ එහෙම ජීවන චක්‍ර අපි අධ්‍යයනය කරනවා. මොනවටද ඉතින් ඔය සත්තු ගැන හොයලා? අපිට ඇති වැඩේ මොකද්ද? අපිට කන්න බොන්න ලැබෙනවද? ඔබ හිතුවා. හා? ඇයි මේ සත්තු ගැන මෙච්චර හොයන්නේ? මොකක්ද? පලිබෝධ මර්ධනය. ඔන්න අහගන්න. දැන් ඩෙන්ගු කියලා රෝගයක් තියෙනවා නේද? ඩෙන්ගු හැදෙන්නේ කාගෙන්ද? මදුරුවාගේ. එතකොට හරිද? එතකොට දැන් මදුරුවන්ගෙන් තමයි දැන් මේ රෝගේ හැදෙන්නේ. දැන් ඒ රෝගේ මර්ධනය කරන්න. ඔය රෝගේ පැතිරෙන එක පාලනය කරන්න මොකද්ද කරන්න ඕනේ? මදුරුවන්ට පිටර දාන්න පුළුවන් තැන් විනාශ කරලා දාන්න ඕනේ. මදුරුවෝ හැංගිලා ඉන්න පුළුවන් තැන් එලිපෙහෙලි කරලා විනාශ කරලා අයින් කරලා දාන්න ඕනේ. එතකොට මදුරුවෝ මේ පැත්තෙන් ඉවත් වෙලා වෙන කොහාට හරි යනවා. නේද? එතකොට මේ මදුරුව ඉවත් කරන්න නම් අපි හිතමු මදුරුව විනාශ කරලා දානවා. මදුරුව විනාශ කරන්න නම් අපිට යාගේ ජීවන චක්‍රය දැනගෙන ඉන්න වෙනවා.
හේතුව තමයි මතක තියාගන්න. දැන් ජීවන චක්‍රය කියනවනේ. ජීවන චක්‍රය සතෙකුගේ ජීවන චක්‍රය. ඔය ජීවන චක්‍රේ කොහෙන් හරි කැඩුවොත් මොකද වෙන්නේ? මෙන්න බලන්න බිත්තර ඊටයා පිලවා දුඹුලා නැවත බිත්තර. මේ ජීවන චක්‍රේ කොහේ හරි කඩලා දානවා අපි. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? මේක සස්කාරයෙන් දෙකට කඩනවා කියලා. එහෙම නෑ මේ අකුරු ඉස්සරහට. ජීවන චක්‍රේ කොහෙන් හරි කඩනවා. අපි හිතුවා මෙතනින් කැඩුවා. දැන් මෙතනින් කැඩුවට පස්සේ මොකද වෙන්නේ? පිටතර වලින් කීටය එන්නේ නැහැ. කීටය නැත්නම් කවුද නැත් ඉක්මන කියන්නේ? පිලවා පිලව නැත්නම් දුඹුලා නැත්නම් විතරනේ. හරි. එතකොට ඔයාලට දැන් තේරෙන්න ඕනේ ජීවන චක්‍රේ කොහෙන් හරි කැඩුවොත් බලන්න කෝණ තැනින් අත තියලා සූම්බුලා කියන තැනින් කඩලා දානවා. මොකද මේ ටිකේ න විතර කීටය පිලව කියලා සූම්බුලාට එනවා. මෙතනින් එහාට ආයේ විතර වලට යන්න දෙයක් නැහැ. මේක මෙතනින් කැඩිලා ගිහලා. ඒ නෑ කියන්නේ විතර නැත්නම් කීටියොත් නෑ සූම්බුලොත් පිලවත් නෑ සූම්බුලත්. දැක්කනේ? එතකොට ඕනෑම සතෙකුගේ ජීවන චක්‍රේ කොහේ හරි තැනකින් මිදලා දැම්මොත් එයාට එතනින් එහාට තම වර්ගය බෝ කර ගැනීම හැකියාව නැති වෙලා යනවා. ඒ ජීව විශේෂයෙන් පරිසරයෙන් ඉවත් වෙලා යනවා. හරිද? ඒතකොට පලිබෝධකී මර්ධනයටත් ඒක තමයි කියන්නේ වගාවන්ට හානි කරන සත්තු මොකද කියලා අඳුන ගන්නවා. ඒ සතා විනාශ කරන්න මේ ජීවන චක්‍රයේ පහසුම අවධිය තෝරගන්න. දැන් හිතන්නකෝ මදුරුවා කියන සතා විනාශ කරන්න එයාගේ අල්ල ගන්න ඕන ජීවන චක්‍රයේ මොන අවධියද? ඊට අවදියේ ඊට සහ පිලා කියන අවධිය. ඒ අවධි දෙකම යා වතුරේ ඉන්නේ. අපිට වතුර නැත්නම් අයින් කරනවා නම් මේ සතුන්ට විතර දාන තැන නේ නැති වෙලා යනවා. එතකොට කීටියොත් නැහැ. පිලවත් නැහැ. නේ? ඊළඟට මිනිසාට සෑදෙන රෝග මර්ධනය. ඒකත් සුද මොකද ඒක ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනය වැදගත් වෙනවා. ඒක කොහොමද වෙන්නේ? ජීවන චක්‍ර කියන අධ්‍යයනය කිරීම කොහොමද වැදගත් වෙන්නේ? මිනිසාගේ රෝග වාහකයෙන් මර්ධනය. රෝග වාහකයෙක් කියලා කියන්නේ රෝගයක් රැගෙන යන සතෙක්. රෝග වාහකයෙක් කියන්නේ රෝගයක් රැගෙන යන සතෙක්. දැන් ඩෙන්ගු මදුරුවා කියන සතාට එයාගේ ඇඟේ ඩෙන්ගු නැහැ. හැබැයි එයා කවුරු හරි ඩෙන්ගු ඉන්න රෝගියෙකුට එයා ගිහිල්ලා මේ ඉතලා එයාගේ ලේ බිව්වා කියලා හිතන්න. එයාගේ ඇඟේ වෛරසය තියෙනවා. ඒ වෛරසය සතාට මොකුත් කරන්න බෑ. ඊළඟට මොකද වෙන්නේ දැන්? දැන් මේ මදුරුවා ඇවිල්ලා නිරෝගී පුද්ගලයෙකුට විදිනවා. ඒකවල මොකද වෙන්නේ? අර තියෙන වෛරසය අරයාගේ උදරය හරහා අනිත් නිරෝගී කෙනාගේ ශරීරගත වෙනවා. හරිද? එතකොට අපි දැනගෙන හිටියනම් මේ මදුරුවාගේ ජීවන චක්‍රය මෙන්න මේ වගේ. විස්තර කියලා අවධියක් තියෙනවා, කීට කියලා අවධියක් තියෙනවා, පිලා කියලා තව එකක් තියෙනවා, සූම්බුලා කියලා තව එකක් තියෙනවා. අපිට මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගොඩනගා ගන්න පුළුවන් මේ සත්තු එළවන්න. ඒ කියන්නේ දුම් ගහනවා නම් සූම්බුල් සත්තු එළවන්න. වතුර වැටෙන තැන නතර කරනවා නම් එතකොට මොකද වෙන්නේ? එතකොට විස්තර නැහැ, කීටියෝ නැහැ කියලා. හරි. ඒ විදිහට අපිට මිනිසාගේ රෝග වාහකයන් හඳුනාගෙන මර්ධනය කරන්න පුළුවන්. ඒ එකම තවයක් තියෙනවා. ජීවන චක්‍ර අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ජෛව විවිධත්ව සංරක්ෂණයට ඔන්න අලුත් කතාවක් කිව්වා. ජෛව විවිධත්ව සංරක්ෂණය. ජෛව විවිධත්ව සංරක්ෂණයට වැදගත් වෙනවා. හරි.
ඊළඟට දැන් ඔන්න අද අපි මේවට කතා කරලා තියෙනවා ජීවන චක්‍රයක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරලා තියෙනවා. චාපල ජීවන චක්‍ර තියෙනවා. ඒවත් අපි කතා කරනවා. සතුන්ගේ ජීවන චක්‍ර ආකාර තුනක්. එකක් තමයි රූපාන්තරණයක් නැති ජීවන චක්‍ර. දෙවෙනි එක තමයි සම්පූර්ණ දෙවෙනි එක අර්ධ රූපාන්තරණයක් සහිත ජීවන චක්‍ර. තුන්වෙනි එක සම්පූර්ණ රූපාන්තරණයක් සහිත ජීවන චක්‍ර. එතකොට මේවන ජීවන චක්‍ර ගැන ඔයාලට අවබෝධයක් ලැබිලා තියෙන්න ඕන. ඊළඟට අපි එක එක සත්තුන්ගේ ජීවන චක්‍ර වෙන වෙනම අපි බැලුවා. එතකොට අපි එකෙන් දැක්කා එක එක සත්තුන්ගේ එක් එක් අවධිවල විවිධ හැඩ තියෙන අය ඉන්නවා. දැන් සමලයකට හොඳටම පේනවා. දරුණු බව ඉඳලා පිළව වෙලා ඉඳලා ඊට පස්සේ තමයි සම්පූර්ණ සමලය බවට පත් වෙන්නේ. අන්න ඒ විදිහ ජීවන චක්‍රයේ එක් එක් අවධිවල විවිධ ස්වරූප තියෙනවා නම් අපි යාට කියනවා රූපාන්තරණයක් සහිත සතුන් කියලා අපි කියනවා. ඊට පස්සේ බැලුවා මැඩියාගේ සමනලයාගේ කැරපොත්තාගේ ඊට පස්සේ කාගේද බැලුවා අපි මදුරුවාගේ ජීවන චක්‍ර කැරපොත්තා බැලුවේ මදුරුවාගේ සහ ගෙමැස්සගේ ජීවන චක්‍ර අපි බැලුවා. දැන් ජීවන චක්‍රය තිබීමේ ජීවන චක්‍රය තිබීමෙන් ඒ සතාට ලැබෙන වාසිය අපි ඉගෙන ගන්නවා. ජීවන චක්‍ර අධ්‍යයනයේ වැදගත්කම. ඒ කියන්නේ අපිට කොහොමද ජීවන චක්‍රයක් අධ්‍යයනය කිරීමෙන් ලැබෙන මේ වාසිය මොකක්ද? එකක් තමයි පලිබෝධ මර්ධනය. ඒ කියන්නේ වගාවන් වලට හානි කරන සතුන් මර්ධනය කරන්න සමහර වෙලාවට ඉගිලෙන කාලෙදි බෑ. හොඳම කාලේ තමයි පොළොවේ හරි ගස් වල හරි ඉන්න වෙලාව. රූපාන්තරණය දැනගත්තට පස්සේ අපිට පුළුවන් ඒ සතා මර්ධනය කරන්න සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න අපිට පුළුවන්කම තියෙනවා. මිනිසාගේ රෝග වාහකීන් මර්ධනය. ඒ කියන්නේ අපි දැනටමත් දන්නවා මදුරුව කන් නැති වෙන අපි කොයිලපත් කරන් ඉන්නවා නේද? ඒක අපි දැනටමත් දන්න දෙයක්. ඒ කියන්නේ මිනිසාට ඒ කියන්නේ අපිට කවුරු හරි සතෙක්ගෙන් රෝගයක් හැදෙනවනම් අපිට යාගේ ජීවන චක්‍රය අවබෝධය කරගෙන ඉන්නවනම් මෙයා මෙහෙම කෙනෙක්. ඒ නිසා අපිට පුළුවන් වෙන මොකක් හරි උපාය මාර්ගයක් අරගෙන ඒ රෝග වාහකයන්ගෙන් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ඒ රෝග වාහකය අපිට විනාශ කරන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවා මෙන්න මේ කාලේ තමයි අපිට මෙයා හානි කරන්නේ. ඒකට මෙයාව මර්ධනය කරන්න ලේසිම කාලේ මෙන්න මේ කාලේ කියලා අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. අපි ජීවන චක්‍රය ගැන දන්නවනම්. එහෙනම් ජෛව විවිධත්ව සංරක්ෂණය. ජෛව විවිධත්ව සංරක්ෂණය කියලා කියන්නේ දැන් හිතන්නකෝ කරවල කියන ගස් වර්ග. කරවල කියන ගහ අපි කියන්නේ දැන් ලංකාවේ වඳවි කියන ගහ. හැබැයි අපිට කලවර ගහක් තියෙනවා. අපිට එකකින් පැල හදා ගන්න ඕනේ නම්. අපි බලන්න මේ ජීවන චක්‍රය කොහොමද යන්නේ කියලා. ඒ කියන්නේ මෙයා බීජයකින් පැලයක් හැදෙන එකක්ද? නැත්නම් අතු කෑල්ලකින් පැලයක් හැදෙන එකක්ද? අපි ඒක හොයන්නේ. අපි ඒක හොයා ගන්නවා. හොයාගෙන අපි වඩාත් පහසුකමේ තෝර ගන්නවා. මෙයාලගේ පැල සංඛ්‍යාව වැඩි කරගන්න. එක්කෝ මෙයා බීජ හිටවනවද නැත්නම් අතු කෑලි බඳලා හදා ගන්නවද? අන්න ඒක අපි තීරණය කරනවා. ඒ තීරණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ මොකක් නිසාද? මේ ජීවීන්ගේ ජීවන චක්‍ර මේ අධ්‍යයනය කරලා තියෙන නිසා. හරිද? එහෙනම් ජීවන චක්‍ර අධ්‍යයනය ලැබෙන වැදගත්කම ටික අපි ඉගෙන ගන්නවා. දැන් ඊළඟ වැඩේ තියෙන්නේ මෙහෙම එකක්. පලිබෝධකේ මර්ධන කෙනෙක් කැඩි ඇහෙන්නේ ළමෙක් මයික් ඔන් කරගෙන සර්. දිලිටි කවුද? දිල්නේ මයික් ඔෆ් කරන්න. හරි දැන් බලන්න පලිබෝධකේ මර්ධනය. දැන් මෙන්න මේ කොටස නම් ඔන්න මෙහෙම දෙයක් තියෙන්නේ. පලිබෝධකේ මර්ධනය කරනවා කියලා කියන්නේ ඇත්තටම අපිට හානි කරන සත්තු මරලා විනාශ කරන කතාව තමයි මෙතෙන්දී යන්නේ. අපිට හානි කරන සත්තු කොහොමද විනාශ කරලා දාන්නේ? අන්න ඒක තමයි අපි ඉගෙන ගන්නෙ මේ කොටසේදී. පලිබෝධකේ මර්ධනය කියන්නේ. ඉතින් මම නම් ඔයාලට කිසිසේත් අනුමත කරන්නේ නැහැ මේ විදිහට මේ සත්තු මරන්න කියලා. හරිද? හැබැයි මේ පලිබෝධකේ මර්ධනය කරන ක්‍රම ටික අපි දැනගෙන හිටියේ නැති වුණොත් විභාගයේ ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා අපි මේක ඉගෙන ගන්න. එහෙනම් මතක තියාගන්න අපි මේක ඉගෙන ගන්නේ විභාගයේ ප්‍රශ්නවල
උත්තර ලියා ගැනීම සඳහා විතරයි. නැත්නම් දකින සත්තු මරන්න දෙහෙම නෙමෙයි අපි මේ ටික ඉගෙන ගන්නෙ. ඉතින් මේ කියලා දෙන ඒවා කටපාඩම් කරලා තියාගෙන විභාග වලට ලියන්න. ගෙදරදී එහෙම අත්හදා බලන්න සත්තු මරන්න දේවල් කරන්න එපා. හරි. ඒක තමයි උතන লীලාම තියෙන්නේ. අනිත් එක සත්තු විශාල වශයෙන් විනාශ කරොත් ඒකේ පරිසරයේ සමතුලිත බව බිඳ වැටෙන්නත් හේතුවක් වෙනවා. හොඳයි. කවුද මේ පලිබෝධකයන් කියන්නේ? පලිබෝධකයෝ කියන්නේ. දැන් මට මෙන්න මේක කියන්න සමනලයා කියන සතා පලිබෝධකයේද? සමනලයා කියන සතා පලිබෝධකයේද? නැහැ. සේනා දලබුවා පලිබෝධකයේද? සේනා දලබුවා සේනා දලබුවා පලිබෝධකේ. ඇයි? එයා ගිහිල්ලා බඩීරුම් ගස් සම්පූර්ණයෙන් විනාශ කරනවා. හරි? එයා බඩීරුම් ගස් ටික සම්පූර්ණයෙන් විනාශ කරලා දානවා. එතකොට අපි හිතමුකෝ කවුද ගන්න? අවශ්‍යද කිව්ව සමනලයනේ. සමනලය එතකොට මොකක් හරි ශාසනයක් විනාශ කරනවද? නෑ සර්. නෑ. පලිබෝධකයන් කියලා අපි කියන්නේ අපිට තියාගන්න. පලිබෝධකයන් කියලා කියන්නේ මිනිසාට ප්‍රයෝජනවත් වන හරි මිනිසාට ප්‍රයෝජනවත් වන විවිධ භෝග වර්ග එහෙම නැත්නම් අස්වැනු වලට අස්වැන්නට හානි කරන කවුරු හරි සතෙක් ඉන්නවනම් අනේ කටිද අපි කියනවා පලිබෝධකයෙක් කියලා. හොඳ මතක තියාගන්න. හරි. පලිබෝධකයෙක් කියලා කියනවා මිනිසාට ප්‍රයෝජනවත් වන භෝග එහෙම නැත්නම් අස්වැන්න වලට හානි කරන සතෙක්. ඒ කටපාඩම් කරලා තියාගෙන අනිවාර්යයෙන් විභාගයට අහනවා. පලිබෝධකයෙක් කියන්නේ කවුද මොකද්ද කියලා අහනවා අනිවාර්යයෙන්. මේක ඉවරයි. මේකේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා අවසානයේ. හරි? මේකේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා මේ පුනරීක්ෂණ පාඩම 9 කියලා එකක් තියෙනවා මේ 9 අනිත් එක පුනරීක්ෂණ අභ්‍යාස 10න් භාගයේ උත්තරලා තියෙන්නේ නේද? right. ලබන සිකුරාදා මේ දෙක ඉවර කරනවා. ඒ කියන්නේ අනිද්දා මේ දෙක ඉවර කරනවා ලෑස්තිලා ඉන්න මේ ටියුට් එකේ. ඒ ප්‍රශ්න පත්‍රේ නැති අයට මම ආයෙත් ගෲප් එකකට දාම වෙනවා ප්‍රශ්න පත්‍ර දෙක විතරක්. කවුරුත් නැහැ කියන්න බෑ කෙරලා තියෙන්න ඕනේ. හරි? එහෙනම් අපි අදට පන්ති නතර කරමු. ඔක්කොටම සුබ රාත්‍රියක්. අයිබෝවන්.